නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට සම්මා සම්බුද්ධත්වය පළමු වරට ප්‍රකාශ කරන්නට යෙදුනේ මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තයින් පස්සේ. ඒ කියන්නේ දුක පිණිස හේතුඵල ධහම සකස් වෙන ආකාරය. ඉතින් භාවනා වැඩසටහන තුළ ඔබ පටිච්ච සමුප්පාදයට අදාළ දහම් කරුණු ඉගෙන ගන්න මේ ආකාරයෙන් ධර්මයේ ඉගෙන ගන්න, ඒ අනුවම භාවනා කරන්න පුරුදු වෙමින් තමයි මේ දවස්වල වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකයට ආර්ය න්‍යාය පෙන්වලා දෙනවා. ඒ තමයි මෙය ඇති කල්හි මෙය ඇත, ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මෙය උපදී. ඒ වගේම මෙය නැති කල්හි මෙය නැත, ඉමස්මින් අසති ඉදං හෝති. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙලා යනවා. මේක තමයි ආර්ය න්‍යාය බවට පත් වෙන්නේ. කියන්නේ මේ ලෝකේ හැබෑවටම සකස් වෙන ආකාරයත් මේ ලෝකේ සැබෑවටම සකස් නොවෙනවා නම් එය සිදුවන්නේ කොහොමද කියලත් භාග්‍යවතුන් වහන්සේ මේ ආර්ය න්‍යාය ඔස්සේ පෙන්වලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මේ අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත, සංස්කාර ඇති කල්හි විඥානීය ඇත, විඥානීය ඇති කල්හි නාම රූප ඇත, නාම රූප ඇති කල්හි ආයතන හය ඇත, ආයතන හය ඇති කල්හි ස්පර්ශය ඇත, ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත, විඳීම ඇති කල්හි තණ්හාව ඇත, තණ්හාව ඇති කල්හි උපාදාන ඇත, උපාදාන ඇති කල්හි භවය ඇත, භවය ඇති කල්හි ඉපදීම ඇත, ඉපදීම ඇති කල්හි වයසට යෑම, මරණය, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් ඇත. මුළු මහත් දුක් රැසම හටගන්නේ මේ විදිහටයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ වගේම අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නැතිවීමෙන් සංස්කාර නැති වෙලා යනවා. සංස්කාර නැතිවීමෙන් විඥානය නැති වෙලා යනවා. විඥානය නැති කල්හි නාම රූප නැත. නාම රූප නැති කල්හි සලායතන ආයතන හය නැත. ආයතන හය නැති කල්හි ස්පර්ශය නැත. ස්පර්ශය නැති කල්හි විඳීම නැත. විඳීම නැති කල්හි තණ්හාව නැත. තණ්හාව නැති කල්හි උපාදානය නැත. උපාදානය නැති කල්හි භවය නැත. භවය නැති කල්හි ඉපදීම නැත. ඉපදීම නැති කල්හි වයසට යෑම, මරණය, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් නැත කියලා භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් දුක් රැසම නැති වෙලා යන ආකාරය අපිට පෙන්වලා දෙනවා. පින්නතුනි, මේ ධර්මයේ දිහාවට අපි හැරෙද්දී, මේ ආර්ය න්‍යාය මෙනෙහි කරද්දී අපි දෘෂ්ටිගත වෙන්නේ නැතුව මේ ආර්ය න්‍යාය මෙනෙහි කරන්න ඕනේ. ඉතින් අපි දෘෂ්ටිගත වෙන්නේ නැතුව ඒ ආර්ය න්‍යාය මෙනෙහි කරනවාද කියලා බලන්න අපිට මේ ධර්මයේම තමයි, සූත්‍ර දේශනාවන් තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේගෙන් ශ්‍රාවකයන්, පරිබ්‍රාජකයන් අහපු අවස්ථා තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ දුක කියන්නේ මොකක්ද? කවුරු මේ තමන් කරපු දෙයක්ද? අනිත් අය කරපු දෙයක්ද? තමන් හරි අනිත් අය දෙපිරිසම එකතු වෙලා කරපු දෙයක්ද? ඉබේ හටගත්ත දෙයක්ද? එහෙම නැත්නම් දුක කියලා එකක් නැද්ද
තොර මෙන්න මේ ආකාරයට විමසලා මේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහලවා කොයි විදිහටද අපි මෙනෙහි කරන්න ඕනේ කියලා. එතකොට මේ මෙනෙහි කරන ආකාරය හරියටම මෙනෙහි කරොත් තමයි ඒ යෝනිසෝ මනසිකාරය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් දුක නිරුද්ධ වෙලා යන ආකාරයට කරන මෙනෙහිවීමක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් තවත් දෘෂ්ටියක් විතරයි අපේ හිත තුළ උපදින්නේ. ඉතින් ඒ වගේ දෘෂ්ටි වලින් ඉක්මවා යන්නට උපකාර වෙන සූත්‍ර දේශනා දෙකක් පින්නතුනි අද අපි ඉගෙන ගනිමු. එකක් අචේල කස්සප සූත්‍රය. ඒ තමයි අචේල කියන්නේ ඇඳුම් අඳින්න නැති කියන අදහස. මේ නිර්වත් කස්සපට දේශනා කරපු දේශනාව. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයට පහදින්නට කලින් නිවන කියලා වෙන ධර්මයක් විශ්වාස කරපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා ධර්මය වටහාගෙන බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා අප්‍රමාදී වෙච්ච ශ්‍රාවකයෙක්ට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. මේ අචේල කස්සප භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල වේළුවනාරාමේ වැඩ ඉද්දී පිණ්ඩපාතේ වඩින වෙලාවේ භාග්‍යවතුන් වහන්සේව දැකලා භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා මේ අචේල කස්සප ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්න අවසර ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේ පිණ්ඩපාතේ වඩින වෙලාව නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ඒකට කාරණාව නෙමෙයි ඒකට කාලය නෙමෙයි කියලා පෙන්නලා දෙනවා. එතකොට අචේල කස්සප පෙරැත්ත කරනවා මේ ගොඩක් වෙහෙසවන්න නෙමෙයි පොඩි දහම් කාරණාවක් අහගන්න කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඔහුට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. ඔහු පවසනවා බවත් ගෞතමයන් වහන්සේ අපි ගොඩාක් කාරණා අහන්නේ නැහැ කියලා. ඒක ලහනවා බවත් ගෞතමයන් වහන්සේ මේ දුක තමා විසින් හදපු දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා එහෙම කියන්න එපා කස්සප කියලා. ඒ වගේම අහනවා එහෙම නැත්නම් මේ දුක මේ අනුන් විසින් හදපු දෙයක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒකට පිළිතුරු දෙන්නේ එහෙම කියන්න එපා කස්සප කියලා. එහෙනම් අපිත් දුක අපි හදාගත්ත දෙයක් වගේ අපිට හිතෙනවා නම් එතන තියෙන්නේ සම්මා දිට්ඨියට අයිති පරයයක් නෙමෙයි පින්නතුනි. අපිට එහෙනම් තියෙන්නේ එතනත් ආත්ම දෘෂ්ටියට අයිති ස්වභාවයක්. ඒ වගේම දුක අනිත්‍ය කරපු දෙයක්ද කියලා හද්දී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එහෙම කියන්නත් එපා කස්සප කියලා. එහෙනම් අපිට හිතෙනවා නම් දුක තව කවුරු හරි කරලා තියෙන දෙයක් කියලා අපි පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න ගියාට වැඩක් නෑ. අපි මේ දෘෂ්ටිය තුල ඉඳන් මෙනෙහි කරද්දී අපිට ධර්මයේ කරා යන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට හිතෙනවා නම් ග්‍රහතාරකා වගේ දේවල් දුක ඇති කරනවා කියලා. එහෙම නැත්නම් අහසේ ඉන්න දෙවි කෙනෙක් අපිට දුක සැප ඇති කරනවා කියලා. එතනත් ආර්ය න්‍යාය දුක නැති නිරුද්ධ වෙලා යන ක්‍රමය අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම අහනවා මේ එහෙනම් ඇත්තෙන්ම දුක තමා විසින් කරපු දෙයක්ද අනුන් විසින් කරපු දෙයක්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සප එහෙම කියන්නත් එපා කියලා. එහෙනම් දුක භාගයක් අපි කරලා ඊතුරු භාගය තව කෙනෙක් කරා කියලා දෘෂ්ටියක ඉන්නවා නම් ඒකෙනත් පටිච්ච සමුප්පාදය නිවැරදිව මෙනෙහි කරන්න පුළුවන් කම නැහැ. ඒ වගේම දුක තමා විසිනුත් නොහදපු අනිත්‍ය විසිනුත් නොහදපු ඉබේ හටගත් දෙයක්ද? නිකන් හේතුවක් කියන්නේ නැහැ නිකන් ඉබේ දුක හට ගන්නවා. එහෙමද කියලා අහුවම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කස්සප එහෙම කියන්නත් එපා කියනවා. එහෙනම් කාට හරි දෘෂ්ටියක් තියෙනවා නම් මේ ඉබේ දුක සැප ඇති වෙන්නේ කිසි හේතුවක් ප්‍රත්‍යක් නැහැ කියලා ඒකත් දෘෂ්ටියක්. ඒකෙනත් මේ ආත්ම දෘෂ්ටියෙන් බැහැර වෙලා නැහැ. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ ඇත්තෙම දුක කියලා එකක් නැද්ද කියලා අහනවා. දැන් හරි ප්‍රශ්නයක්. තමන් හදලත් නැත්නම් දුක අනිත්‍යයත් හදලත් නැත්නම් දෙගොල්ලම හදලත් නැත්නම් ඉබේ වෙන්නෙත් නැත්නම් මේ දුක කියලා එකක් ඇත්තටම නැද්ද කියලා අහනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ කස්සප ඇත්තෙම දුක තියෙනවා. දුක කියලා දෙයක් සැබෑවටම තියෙනවා කියලා. ඊට පස්සේ
මේ අහනවා මේ ගෞතමයන් වහන්සේ දුක දන්නේ නැද්ද දුක දකින්නේ නැද්ද? එහෙනම් මේ හරි ප්‍රශ්නයක්. මොකද මෙච්චර අහුවත් මේකට එහෙනම් භාග්‍යතුන් වහන්සේ දුක කියන එක දන්නෙත් නැද්ද දකින්නෙත් නැද්ද? ඔබ වහන්සේට එහෙම එකක් පේන්නේ නැද්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සප මම දුක නොදන්න කෙනෙක් නෙමෙයි. මම දුක නොදකිනා කෙනෙක් නෙමෙයි. ඇත්තෙන්ම මම දුක දන්නවා. ඇත්තෙන්ම මම දුක දකිනවා. එතකොට අනවත ප්‍රශ්නයක් අහන එහෙත් ගෞතමයන් වහන්සේ ඇත්තෙන්ම තමා විසින් හදපු දුකක්ද කියලා මං අහුවාම කියනවා එහෙම කියන්න එපා කියලා. අනිත් අය හදපු එකක්ද කියලා අහුවාම කියනවා එහෙම කියන්නත් එපා කියලා. දෙගොල්ලම හදපු එකක්ද කියලා අහුවාම කියනවා එහෙම කියන්නත් එපා කියලා. ඉබේ හැදිච්ච එකක්ද කියලා අහුවාම එහෙම කියන්නත් එපා කියනවා. දුක කියලා එකක් නැද්ද කියලා අහුවාම දුක කියලා එකක් තියෙනවා කියලාත් කියනවා. ඒ වගේම මේ භාග්‍යවතුන් වහන්සේ දුක දකින්නේ නැද්ද කියලා අහුවාම දකින්නවා කියලාත් කියනවා. ඉතින් මම මේක කොහොමද තේරුම් ගන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා ගොඩාක්ම වැදගත් කාරණාව පින්නතුනි මේ පින්වත් කස්සප ඔහු තමයි කරන්නේ ඔහුමයි විඳින්නේ යන අදහස මුලින්ම තියෙනවා නම් එතකොට ඔහු තමා විසින් කරපු දුකක් තිබේ කියන මේ ශාස්වත දෘෂ්ටියට ඒක අයිති වෙනවා. ඔහුගේ කල්පනාව. ඒ කියන්නේ මම හදපු දුකක් තියෙනවා කියලා අදහසක් තියෙනවා නම් ඒ දුක මම විඳිනවා කියන අදහස තියෙනවා නම් එතකොට මේ ස්ථීර වූ පැවැත්මක්, ඒ කියන්නේ ස්ථීරව පවතින මේ ආත්මයක ස්වභාවයක් තියෙනවා කියන දෘෂ්ටියට ඔහු ගිහිල්ලා ඉන්නේ. එතකොට ඔහු ඒ දෘෂ්ටිය නිසාම ඔහුගේ අවිද්‍යාවම තමයි පෝෂණය වෙන්නේ. ඒ වගේම කස්සප මේ කරන්නේ වෙනින් කෙනෙක්, විඳින්නේ වෙනින් කෙනෙක් යන අදහසින් යුතුව ඉන්න වේදනාවෙන් පෙළෙන කෙනෙකුට අනුන් විසින් කරපු දුකක් තිබේ කියන උච්ඡේද දෘෂ්ටිය ලැබෙනවා. ඒ කියන්නේ එයාට එතකොට අදහසක් යනවා මේ අනිත් අය කරපු දුකක් තියෙනවා කියන අදහස තිබ්බොත් එහෙම. එතකොට වෙන කෙනෙක් කරපු දුකක් වෙන කෙනෙක් විඳිනවා කියලා. එතකොට ඒක න උච්ඡේදය. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකයේ තියෙන ඔය ඒබ්‍රාහිමික ආගම්වල වගේ තියෙන්නේ දෙවියන් වහන්සේ විසින් දුක ඇති කරලා දෙනවා පරීක්ෂා කරනවා දුක් හදලා. එතකොට ඒ විදිහට හිතුවහම මේ එහෙම නැත්තම් ආයේ තව තියෙනවා මේ ජීවිතේ අපි ජීවත් වෙනකන් ඔක්කොම ඉතරයි තියෙන්නේ සසර කියලා එකක් නැහැ. මරණින් මත්තේ ඔක්කොම විනාශ වෙලා යනවා. මේ වගේ දෘෂ්ටි තියෙනවා. එතකොට මේ දෘෂ්ටි වලට යන්නේ මොකක් හින්දාද? එක්ක දුක තමන් කරපු දෙයක් කියලා ගන්න හින්දා, එහෙම නැත්තම් දුක වෙන කෙනෙක් කරපු දෙයක් කියලා ගත්ත හින්දා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ පින්වත් කස්සප ඔය අන්ත දෙකටම නොපැමිණ, ඔය අන්තයන් දෙකටම එන්නේ නැතුව තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් මැදින් ධර්මයේ දේශනා කරනවා. ඒ තමයි මේ පටිච්ච සමුප්පාදය. දුක තමන් හැදුවා කියලා කියන්නේත් නෑ, අනිත් අය හැදුවා කියලා කියන්නේත් නෑ. මේ දෙකම වැරදි. මේ දුක කියලා කියන එක සකස් වෙන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත. දුක කියන්නේ මේකයි කියලා නුවණක් නැති හින්දා, දුකට හේතුව කියන්නේ මේකයි කියලා නුවණක් නැති හින්දා, දුක නැතිවීම කියන්නේ මේකයි කියලා නුවණක් නැති හින්දා, දුක නැති වෙලා යන මාර්ගය කියන්නේ මේකයි කියලා නුවණක් නැති හින්දා ඒකට කියන අවිද්‍යාව කියලා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන ඥානයක් නැති හින්දා, ඒ කියන්නේ දුක දුක විදිහටම දකින්නේ නැහැ. තව විදිහට කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකක් විදිහට සංක්ෂේපයෙන් කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය දුක විදිහට අවබෝධයක් නැති හින්දා, ඒ වගේම දුකට හේතුව තණ්හාව කියලා නුවණක් නැති හින්දා, තණ්හාව නැත්තම් දුක නැහැ කියලා නුවණක් නැති හින්දා, මේ විදිහට දුක නැති වෙලා යන මාර්ගය මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා නුවණක් නැති හින්දා, එතකොට ඒ අවිද්‍යාව ඇති කලෙහි සංස්කාර ඇත. සංස්කාර ඇති කලෙහි විඥානය ඇත.
විඥානයේ ඇති කල්හි නාම රූප ඇත. නාම රූප ඇති කල්හි සලආයතනෙ ඇත. සලආයතන ඇති කල්හි ස්පර්ශයේ විඳීම තණ්හාව උපාදාන භවය ඉපදීම ජරා මරණ දුක් රැසම හටගන්නේ මේ විදිහට අවිද්‍යාව නැති කල්හි ඒ කියන්නේ දුක ගැන නුවණ ඇති කල්හි මෙයයි දුක කියලා මේ තමයි දුක මෙහෙමයි දුක හටගන්නේ මෙහෙමයි දුක නිරුද්ධ වෙලා යන්නේ මෙහෙමයි දුක නිරුද්ධ වෙලා යන මාර්ගය කියලා ඒ නුවණ ඇති කල්හි එතකොට අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා එතකොට සංස්කාර නැහැ. සංස්කාර නැති කල්හි විඥානය නැත. විඥානය නැති කල්හි නාම රූප නැත. නාම රූප නැති කල්හි සලආයතනය නැත. සලආයතන නැති කල්හි ස්පර්ශය නැත. ස්පර්ශය නැති කල්හි විඳීම නැත. තණ්හාව නැත. උපාදානය නැත. භවයේ ජාති ජරා මරණ මිලු මහත් දුක් රැසම නැති වෙලා යනවා. මෙන්න මේ විදිහටයි දුක නැති වෙලා යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. එහෙනම් අපිත් මෙනෙහි කරන්න ඕනේ මේ විදිහට. එතකොට අපිට දුකක් ආවහම අපි මේක මම කරගත්ත දෙයක්. එහෙම නැත්නම් ග්‍රහතාරකා කේන්දර නිසා වෙන එකක්. මේ කාලේ හොඳ නැති හින්දා වෙන එකක්. එහෙම නෙමෙයි පින්නතුනි දකින්න ඕනේ. අවිද්‍යාව නිසායි සංස්කාර තියෙන්නේ. මේ විදිහට තමයි පටිච්ච සමුප්පාදය හටගන්නේ කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම තිඹරුක කියන තාපසයාත් ඔය ප්‍රශ්න ටිකම අහුවාම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මේ ඔය කාරණාම පෙන්නලා වදාරනවා ඒක තමයි විඳීම එයා තමයි විඳින්නේ කියලා තිඹරුක මුලින්ම මේ අදහස් ඇති වුණොත් තමා විසින් කරපු දුකක් තියෙනවා කියන මතය එනවා මම එහෙම කියන්නේ නැහැ වේදනාව වෙන එකක් විඳින්නේ වෙන කෙනෙක් යන අදහස ඇති වුණොත් එහෙම අනුන් විසින් කරපු දුකක් තියෙනවා කියන මතය එනවා. ඔන්න ඔය අදහස් දෙකටම නොපැමිණ මැදින් තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ තමයි පටිච්ච සමුප්පාදය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පින්නතුනේ අපි කලින් කච්චානගත සූත්‍රයේදී ඉගෙන ගත්තා හටගත්තොත් හටගන්නේ දුකක්. ඒ දුකම තමයි නිරෝධ වෙලා යන්නේ. එතකොට මේ ලෝකේ ජරා ඉපදීම ඇති කල්හි මුළු මහත් දුක් රැසම ඇත. අපිට මේ දුක කියලා එකක් අපේ ජීවිතේ විද්‍යාමාන වෙද්දී ඒ දුකට හේතුව විදියට අපි දකින්න ඕනේ ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මුළු මහත් දුක් රැසම ඇත. ඉපදීම නැති කල්හි ඒ දුක් ඔක්කොම නැති වෙලා යනවා. එතකොට ඉපදීම හටගත්තේයි භවය නිසා. භවය ඇති කල්හි ඉපදීම ඇත. භවය නැති කල්හි ඉපදීම නැත. මේ විදිහට අපි මෙනෙහි කරද්දී අපිට හම්බ වෙන්නේ දුකට සැබෑම දුක ඇති කරන්නේ අවිද්‍යාව කියලා. එහෙම නැත්නම් දුක විදිහට නොදන්නාකම. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේවා කෙරේ චන්දරාගයක් ඇද්ද එමයි උපාදානය. එතකොට මේ ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයෙන් යුක්තව මේ රූපය වේදනාව සංඥා සංස්කාර විඥාන මේවට කියනවා අපි ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයට අපි කියනවා උපාදානීය කියලා. එතකොට ඒ විදිහට බැඳී ගියපු ස්කන්ධයන් රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. ତර මේ පංච උපාදානස්කන්ධයම තමයි පින්නතුනි දුක කියලා කියන්නේ. එතකොට දුකට හේතුව වෙන්නේ මොකක් හින්දාද? දුකට හේතුව තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට දුකට හේතුව කියන තණ්හාව විස්තර කරලා තිනවා. යායන් තණ්හා පෝනෝ භවිකා. යම් මේ තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන. ආස්වාදයෙන් ඇලෙන්නා වූ නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි. ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්දෙනම් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. දුක නිරුද්ධ වෙලා යන්නේ ඒ තණ්හාවම යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ශේෂ නැතුව නොයල්මේ නිරුද්ධ වීමක් ඇද්ද? ඡාගෝ අතෑරීමක් ඇද්ද? පටිනිස්සග්ගෝ දුරු කිරීමක් ඇද්ද? මුක්ති නිදහස් වීමක් ඇද්ද? ආලය රහිත වීමක් ඇද්ද? මෙන්න මේකට කියනවා තණ්හාව නැතිවීම. එහෙම නැත්නම් දුක නිරුද්ධ වීම කියලා. එතකොට නිරුද්ධ වෙලා යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික
මාර්ගය කියලා කියන්නේ. එතකොට පින්නතුනි මේ විදිහට ඇත්තටම අවිද්‍යාව තියෙන නිසා තමයි මේ විදිහට අපේ ජීවිතේ ජරා මරණ දුක සකස් වෙන්නේ. අවිද්‍යාව නැත්තම් මෙතන ජරා මරණ නැති ස්වභාවය මේ දුක පිනිස සකස් වෙන්නේ නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත්, නුවණක් ඇති වුණොත්, එතකොට අපිට නැවත අර අචේල කස්ස පහව වගේ ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. දුක අනිත් අය කරපු දෙයක්ද? දුක එහෙම නැත්තම් තමන් කරපු දෙයක්ද? දුක ඉබේ හටගත්ත දෙයක්ද? දුක කියලා එකක් එහෙම නැද්ද? ඒ මොකුත් අහන්න වෙන්නේ අපිටත් තේරෙන්නේ අනවබෝධය තියෙද්දී. ඒක අනවබෝධය නිසා, අනවබෝධය තණ්හාවත් නිසා දුක පවතිනවා. අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඒතර මේ අවිද්‍යාවත් තණ්හාවත් ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් එතන දුක නිරුද්ධ වෙලා යනවා කියලා. පින්නතුනි අපි පටිච්ච සමුප්පාදයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සූත්‍ර දේශනාවන් ඇසුරෙන් පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරමු. පටිච්ච සමුප්පාද සූත්‍රය, ඒ වගේම ඥානවත්තු සූත්‍රයේ සඳහන් වන දහම් කරුණු ඇසුරේ. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට මෙනෙහි කරනවා කියලා. එනම් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙනකොට මෙය නිරුද්ධ වෙලා යනවා. යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. සංඛාර පච්චයා විඥානං. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානයේ හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප පච්චයා සලායතනං. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. සලායතන පච්චයා පස්සෝ. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව හේතු කරගෙන උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චයා භවෝ. උපාදානය හේතු කරගෙන භවය ඇති වෙනවා. භව පච්චයා ජාති. භවය හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉපදීම හේතු කරගෙන වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදිය හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක් රැසම හටගන්නේ. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ.
නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ. ඉපදීම නිරුද්ධ වීමෙන් වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. ජරා මරණ යනු කුමක්ද? ඒ සත්වලෝකවල සිටින ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහලු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැලි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද? ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? වයසට යෑම යනු මෙයයි. ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් යම් චුතවීමක්, චුත වෙන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? මරණය යනු එයයි. ඉපදීම හට ගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ඉපදීම කියන්නේ මොකක්ද? ඒ සත්වලෝකවල ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව්කුසක බැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඉපදීම යනු මෙයයි. ඉපදීමට හේතුව කුමක්ද? ඉපදීමට හේතුව භවයයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. භවය යනු කුමක්ද? භවය තුන් ආකාරයි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය, රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය, අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. උපාදානය හට ගැනීමෙන් භවය හටගනී. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වෙන්නා වූ මාර්ගය ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. උපාදානය යනු කුමක්ද? උපාදානය හතර ආකාරයි. එනම් පංචකාමයන්ට බැඳී යන කාම උපාදානය, මතවාදවලට බැඳී යන දිට්ඨි උපාදානය, නොයෙක් සීල ව්‍රතවලට බැඳෙන සීලබ්බත උපාදානය, මම මගේ මගේ ආත්මය යන හැඟීමෙන් බැඳෙන අත්වාද උපාදානය. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හටගනී. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට උපාදානය පිළිබඳවත්, උපාදානය හට ගැනීම පිළිබඳවත්, උපාදානයේ නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදානයේ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් උපාදාන පිළිබඳවත්, උපාදාන හට ගැනීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි.
තණ්හාව යනු කුමක්ද? තණ්හාව හය ආකාරයි. එනම් රූප ගැන ඇතිවෙන තණ්හාව, ශබ්ද ගැන ඇතිවෙන තණ්හාව, ගඳ සුවඳ ගැන ඇතිවෙන තණ්හාව, රස ගැන ඇතිවෙන තණ්හාව, පහස ගැන ඇතිවෙන තණ්හාව, අරමුණු ගැන ඇතිවෙන තණ්හාව. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. වේදනාව හට ගැනීමෙන් තණ්හාව හටගනී. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. වේදනාව යනු කුමක්ද? වේදනාව හය ආකාරයි. එනම් චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ගහන සම්පස්සජා වේදනා, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම. ස්පර්ශය හට ගැනීමෙන් වේදනාව හටගනී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වෙලා යන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශය හය ආකාරයි. එනම් චක්කු සම්පස්සෝ, ඇසේ ස්පර්ශය, සෝත සම්පස්සෝ, කනේ ස්පර්ශය, ගාන සම්පස්සෝ, නාසයේ ස්පර්ශය, ජීවහා සම්පස්සෝ, දිවේ ස්පර්ශය,
කාය සම්පස්සෝ කයේ ස්පර්ශය, මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශය. ආයතන 6 හට ගැනීමෙන් ස්පර්ශය හටගනී. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සලායතනේ යනු කුමක්ද? එනම් චක්කායතනං ඇස නම් වූ ආයතනය, සෝතායතනං කන නම් වූ ආයතනය, ගාහනායතනං නාසය නම් වූ ආයතනය, ජීවහායතනං දිව නම් වූ ආයතනය, කායායතනං කය නම් වූ ආයතනය, මනායතනං මනස නම් වූ ආයතනය. නාම රූප හට ගැනීමෙන් ආයතන 6 හට අරගනී. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වේ. ආයතන 6 නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආයතන 6 පිළිබඳවත්, ආයතන 6 හට ගැනීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ආයතන 6 පිළිබඳවත්, ආයතන 6 හට ගැනීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. නාම රූප යනු කුමක්ද? නාම ධර්මයන් යනු විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය, වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ. රූප ධර්මයන් යනු සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේත්. නාම රූප විඥානය හට අර ගැනීමෙන් නාම රූප හට අරගනී. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්,
නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත් නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. විඥානයේ යනු කුමක්ද? විඥානයේ 6 ආකාරයි. එනම් චක්කු විඥානං ඇසේ දැන ගැනීම, සෝත විඥානං කනේ උපදින දැන ගැනීම, ගාහන විඥානං නාසයේ උපදින දැන ගැනීම, ජීවහා විඥානං දිවේ උපදින දැන ගැනීම, කාය විඥානං කයේ ඇතිවෙන දැන ගැනීම, මනෝ විඥානං මනසේ ඇතිවෙන දැන ගැනීම. සංස්කාර හට ගැනීමෙන් විඥානය හට අරගනී. සංස්කාර නැතිවීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සංස්කාර යනු කුමක්ද? සංස්කාර 3 ආකාරයි. එනම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. අවිද්‍යාව හට අර ගැනීමෙන් සංස්කාර හට අරගනී. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මයේ පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සාදු සාදු සාදු. පින්තුනි, අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වය අරගෙන පින් රැස් කර ගන්නට යෙදුනේ
පින්වත් ධම්මිකා අත්තනායක මහත්මිය සහ W.A. ප්‍රියංක මහතා විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්කින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ධර්මයේ හැසිරෙන්න සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස්වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ.එම්. සීලවතී මෑණියන්ටත්, ඒ.එම්. සිරිවර්ධන පියාණන්ටත්, ඒ.එම්. සමන්ති සොයුරියටත්, එන්.එම්. කරුණාවතී මෑණියන්ටත්, එච්.එම්. සුදුමැණිකා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. පවුලේ සියලු පින්වතුන්ට, දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, කලන මිතුරන්ට, උදව් උපකාර වෙච්ච සැමට මේ පින් අනුමෝදන් වෙත්වා. සහභාගී වූ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනාසුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු ගරුතර සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දූ පුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.